සුබ දවසක් නරඹන්නේනි. මම කැෂියන් පෙරේරා. මට කැම්පස් එකේ ළමයි කියන්නේ කැෂියන් සර් කියලා. අද මම කතා කරන්න සූදානම් වෙන්නේ මම එකක් ඔයගලන්ට වීඩියෝ එකක් කරා මේ the base of all knowledge කියලා. එපිසෝඩ් 1 මම කරා. අද එපිසෝඩ් 2 එක කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ the base of all knowledge කියන එකේ දෙවෙනි කොටස කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අද දෙවියන් සමග මොහොතක් ගත කරන්න කල්පනා කරා. එතකොට දෙවියන් වහන්සේ සමග හරින මොහොතක් නෙමෙයි ජීවිතේ පුරාම ගත කරන්න ඕනේ අපි. අපේ ජීවිතේ තියෙනකම්ම. මොකද අපේ ජීවිතේ රැඳිලා තියෙන දෙවියන් වහන්සේ අතේ. ඒක විශ්වාස කරන මොකක්ද අමාරුයි. නවීන විද්‍යාව ඉගෙනත් අයට පවා අමාරුයි. දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. මොකද දෙවියන් වහන්සේ නොපෙනෙන නිසා දෙවියන් වහන්සේගේ ක්‍රියා තේරුම් ගන්න බැරි නිසා මනුෂ්‍ය මනසට. එතකොට අද අපි කල්පනා කරා දෙවියන් වහන්සේත් එක්ක මොහොතක් ගත කරන්න. දෙවියන් වහන්සේ කියන්නේ කවුද? සුදෝ බයිබලයේ සඳහන් වන විදිහට දෙවියන් වහන්සේට ආරම්භයක් නැහැ, අවසානයක් නැහැ. එතකොට අපි සමහර අය කියන්නේ මොන හතරපිරි කතාවක්ද මේ දෙවියන් වහන්සේට ආරම්භයක් නැහැ, අවසානයක් නැහැ කියන්නේ. නමුත් මේ හතරපිරි කතාවල විද්‍යාවේ තියෙන සමහර දේවල් තේරුම් ගන්න බැරි කතාවල් ඒවට කියන්නේ නැහැ. ඒවා මොන හතරපිරි කතාවක්ද කියලා. ඒවා මිනිස්සු කියපු නිසා ඔහොම උසස් කියලා ඒවා අදහනවා. නමුත් දෙවියන් වහන්සේගේ මේ කතාව මේ සුදෝ බයිබලයේ මේ කියන කතාව සමහර අයට අපේ ආගමේ අයට පවා මේක අදාහගන්න බැහැ සමහර. දෙවියන් වහන්සේ කියන්නේ අපි කිව්වා පිතාන වහන්සේ, පුත්‍රයන් වහන්සේ, සුද්ධාත්මයන් වහන්සේ. ත්‍රිත්වේක වූ දෙවිතුමන් වහන්සේ. එකම දෙවියන් වහන්සේ තුන් ආකාරයකින් වහන්සේලා හැටියට වැඩ සිටිනවා. පළවෙනි පිතාන වහන්සේ, අපි කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ පිතාන දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ පුත්‍රයන් වහන්සේ ජේසුස් වහන්සේ. උන්වහන්සේලා දෙදෙනාගේ ආත්මය සුද්ධාත්මයන් වහන්සේ. ඒතර මුලින්ම ලෝකේ මවනකොට කිව්වා සුද්ධාත්මයන් වහන්සේ තමයි මවලා තින්නේ යේසුස් වහන්සේ මේ සුද්ධයන් වහන්සේ ලෝකේ මවනකොට මේ මුලින්ම මේක ජලය මතු පිට ජලය මතු පිට උන්වහන්සේගේ සුද්ධාත්මය හැසිරුණා කියලා කියනවා. සුද්ධාත්මයන් වහන්සේ. එතකොට ඊට පස්සේ ආලෝකය ඇති කරා. උන්වහන්සේ ඔක්කොම මැව්වේ උන්වහන්සේගේ දේව සුද්ධ වූ වචනෙන් කියලා කියනවා. වචනේ ප්‍රකාශ කරා. ආලෝකය වේවා කිව්වම ආලෝකය වුණා. ඒවා අපිට හිතන්න හරි අමාරුයි සුරංගන කතාව වගේ. එතකොට නවම මවිල්ලක් ඇති කරා සුද්ධාත්මයන් වහන්සේ. ඒතර අපි කියන ජීවනයේ සම්මිදා ජීවනයේ දුන්නේ උන්වහන්සේ. ජල මත පිට සරණා අනාදී හිස් බව දුරලාලු. ආදී අනන්ත කාලේ හිස් බව දුරු කළා. නවම මවිල්ලක මග පහදාලු. නවම මවිල්ලක් ඇති කරා සුද්ධාත්මයන් වහන්සේ මගේ. එතකොට අපිට සිතට නිතරම ශාන්තිය දෙනවා සුද්ධාත්මයන් වහන්සේ. තරහව නිවෙදින්නේ කරුණාව, මෛත්‍රිය, ශාන්තිය මේ උපදින සුද්ධාත්මයන් වහන්සේ. tempat බව, නිසල බව. හරි නිදහසක් අපේ සිතට දැනෙනවා, අපේ ඇඟට දැනෙනවා, අපේ ජීවිතේට දැනෙනවා. මේ සුද්ධාත්මයන් වහන්සේ අප වෙත වැඩම කළ කල. සුද්ධාත්මයන් වහන්සේ මේ එන්නේ ලබා ගන්න පුළුවන් බොහොම සුද්ධවන්තයින්ට නෙමෙයි. සුද්ධාත්මයන් වහන්සේ ලබා ගන්න පුළුවන් පෞකාරය නෙමෙයි. අපි ඔක්කොම හැම පෞකාරයෝ. මේ මිනිස්සේ ලෝකේ වෙසෙන සියලුම දෙනා පෞකාරයෝ. සුද්ධාත්මයන් වහන්සේ එන්නේ දෙවියන් වහන්සේ එන්නේ උන්වහන්සේ ඉදිරියේ අපි පිළිගත්තොත් අපි පෞකාරය කියලා පිළිගත්තොත් අපේ පෞකාර බව පිළිගත්තොත් පිළිඅරගෙන සමාවිල්ලොත් අපේ පව් වලට ආයෙ නොකරන්න. උන්වහන්සේ අප වෙත වඩිනවා. සුද්ධාත්මයන් වහන්සේ අප වෙත වඩිනවා. එතකොට ජේසුස් ස්වාමීන් වහන්සේ මුලින්ම සුදෝ ජොහාන් තුමාගෙන් බෞතිස්ම ස්ථාපනය ලැබෙන වෙලාවේදී ඒ වෙලාවේදී පරිවේක ආකාරයෙන් උන්වහන්සේගේ හිස මතට වැඩියා දෙවියන් වහන්සේ අහස විවර කරලා කතා කරලා මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා නෝවේ කියලා. ඒ පරිවේක ආකාරයෙන් වැඩි සුද්ධාත්මයන් වහන්සේ කියලා අපි විශ්වාස කරනවා. එතකොට අන්න ඒ වගේ. එතකොට අපි
දෙවියන් වහන්සේගෙන් සුද්ධාත්මන වහන්සේගෙන් පිරෙන අපි හිස් වෙන්න ඕනේ. හිස් වන්නම් අප ඔබෙන් පිරෙන්නට. අපේ සිත ඇතුලේ, මනස ඇතුලේ নানা ආකාර අදහස්, නරක දේවල් සිතේ තියාගෙන ලෝකයේ මතම ජීවත් වෙමින්, කමින් බොමින්, කන්න බොන්න කවුරුත් ඕනේ තමයි. කන්න ඕනේ බොන්න ඕනේ නැත්නම් ජීවත් වෙන්නේ නැහැ මිනිස්සු. නමුත් දෙවියන් වහන්සේ වචන කියනවා කෑමෙන් බීමෙන් පමණක් නෙමෙයි ජීවත් වෙන්නේ කියලා. කෑමෙන් බීම නෙමෙයි ජීවත් වෙන්නේ. කෑම නැතුව ජීවත් වෙන්න දෙවියන් වහන්සේ අදහනවා. දෙවියන් වහන්සේගේ වචනේ තුල ජීවත් වෙන්න පුළුවන්. නමුත් මේ කෑමෙන් බීමෙන් පමණක් නෙමෙයි. ජයට ඇඳීමෙන් යාන වාහන වල යාමින් අනිත් බොහොම සැප ජීවිතයක් ගත කරමින් අනුන්ට කෙලිමින් අනුන්ගේ දියුණුවට අකුල් හෙලමින් අනුන්ගේ රැකිරක්ෂාවට අකුල් හෙලමින් අනුන්ගේ ආදාය මාර්ගකට අකුල් හෙලමින් කවුරුහරි අපිට බොස් කෙනෙක් කියනවා ඔන්න ඔය මිනිහාගේ ලා කෙනෙකුට කියනවා ඔන්න ඔය මිනිහාගේ ආදාය මාර්ගය කෙලපන් කිලියට කමන්නේ තමුන්ට දරුවෝ නැත්තම් නමුත් දරුවෝ නැති වුණත් තමුන්ට කෙලින් නරකයි මොකද තමුන්ට කෙලින්න පුළුවන් තමුන්ට කෙලවෙන්න පුළුවන් ඊට පස්සේ ඒ කෙලවෙන්නේ දෙවියන් වහන්සේ කෙලවනවා ඒ මිනිහට දෙවියන් වහන්සේ බලාගෙන ඉන්න හැම දෙයක්ම සෑම දෙයක්ම උන්වහන්සේ බලාගෙන ඉන්න උන්වහන්සේ නිහඬව ඉන්නවා නිහඬව ඉන්න ගමන් ඒවට අවශ්‍ය කරන අර මං ගියසරේ වීඩියෝ එක කිව්වා වගේ ඉන්ජෙක්ෂන් එක දෙනවා අවශ්‍ය වෙලාවට වැඩේ කරපේ කෙනාට විඳවන්න දෙන්න හිත දුර්වල නම් විඳවන්න දෙනවා එතකොට හිස් වන්නම් අප ඔබෙන් පිරෙන්නට අපි හිස් වෙන්න ඕනේ මේ පෞලින් සියලුම අපි හිස් වෙන්න ඕනේ දෙවියන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙන්නට නව මිනිසෙක් අතර අපේ තුල ගොඩනගනවා නව මිනිසෙක් අප තුල ගොඩනගන්නට එතකොට අපේ සත්වරම් රැගෙන වඩිනු වෙනවි සමිනේ සත්වරම් සත්ප්‍රසාදේ සත්වරම් අරගෙන උන්වහන්සේ අපේ වෙත වඩින්න කියලා අපි ආඥා කරනවා. දහම් රසින් අප දිවි පුරවන්නේ. දහම් රසින් අපි දිවි පුරවන්නේ. එතන අපි ආගම කුමක්වත් හැම ආගමකම හොඳ දෙයක් කියනවා. මනුස්සයට කරදර කරන්න එපා කියලා කියනවා. පවු නොකර ජීවත් වෙන්න කියලා කියනවා. එතකොට ඒ වගේ අපි දහම් රසින් අපේ දිවි පුරවගත්තොත් සුපුවත දස අත පතුරාලන්ට සුපුවත කියලා කියන්නේ මේ දෙවියන් වහන්සේගේ වචනය. දෙවියන් වහන්සේ වචනේ තමයි මේ වෙනත් ආගමවලත් එක එක විදිහට කියලා තියෙන්නේ. නමුත් මේ දෙවියන් වහන්සේ වචනේ සත්‍ය වශයෙන් හරියට කියන්න ඕනේ. ඒ වචනේ හරියට දස අත පතුරාලන්න ඕනේ. සුද්ධාත්මන වහන්සේ මගේ. කාවත් ආගම වලට ගන්න නෙමෙයි. මේ ආගමට එන්නේ ඔයාගේ ආගම හරිය නෑ. එහෙම නෙමෙයි. ඒ ආගම තුල මේ මිනිහට ජීවත් වෙන්න පුළුවන්. තමුන්ගේ ආගම තුලම තමුන්ට ජීවත් වෙන්න පුළුවන්. සුද්ධාත්මන වහන්සේ තුල. මොකද මේ සියලු මිනිස්සේ මවවදාලේ දෙවියන් වහන්සේ. මිනිස්සු තමයි ආගම් වලට ගියේ. මිනිස්සු තමයි එක එක ජාතීන් හදාගත්තේ. මිනිස්සු තමයි එක එක රටවලට ගියේ. නමුත් සියලු මිනිස්සයා මැව්වේ දෙවියන් වහන්සේ. තාමත් මවන්නේ දෙවියන් වහන්සේ. අම්මයි තාත්තා කෙනෙක් එක්කුණයි කියලා ළමෙක් හම්බෙන්නේ නැහැ. ඒ ළමයා මවන්නේ දෙවියන් වහන්සේ. ඒ ළමයාට ඥාන ඒ ඔක්කොම පිටවන්නේ ගානේ ඉංජිනේරින් වැඩේ කරන්නේ දෙවියන් වහන්සේ. ඒතර මේ සියලුම දේ මැවෙන්නේ දෙවියන් වහන්සේ කීම මත. සතෙක් මොන මැවෙන්නේ දෙවියන් වහන්සේ කීම මත. මේ ගස් කොළන් හටගන්නේ දෙවියන් වහන්සේ කීම මත. ඒවා ඉබේ හට ගන්නව නෙමෙයි. අපි දන්නේ කොහොමද පරමාණුවක ඉලෙක්ට්‍රෝන තියෙනවා ප්‍රෝටෝන තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ඇයි? කවුරුත් හොයාගත්තා තාම මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ කොහොමද කියන එක. ඉලෙක්ට්‍රෝන පරමාණු න්‍යෂ්ටි වටා භ්‍රමණය වෙනවා. අධික වේගයෙන්. කොහොමද භ්‍රමණය වෙන්නේ කියලා කවුද දන්නවද? කාටවත් හොයාගන්න පුළුවන් මොනවද? කාටවත් හොයාගන්න බෑ. අද වෙනකන් හොයාගන්නේ නැහැ. ලෝකෙ මැවීම වගේ තමයි. වෙන තාගමවලින් විශ්වාස කරන්න බෑ ලෝකෙ මැවීම කෙනෙක්. ඒ වගේ තමයි. මේ ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටීන වටා ගමන් කරන කොහොමද කියන කාටවත් තියාගන්න බෑ. තාම එක විද්‍යාඥයෙකුට තියාගන්න බෑ. දෙවියන් වහන්සේගෙන් තොර කාටවත් ඒ වචනේ කියන්න බෑ. ස්ටීවන් හොකින්සන් කියන විද්‍යාඥයා අන්තිමට යා බටහිර විද්‍යාඥයෙක් ක්‍රිස්තියානි පරිසරය තුළ ජීවත් වෙච්ච ක්‍රිස්තියානි ආගමේ අදහන විද්‍යාඥයෙක් ආගම දැව්වේ නේ මිනිස්සයා. දෙවියන් වහන්සේට විරුද්ධ වුණා. දෙවියන් වහන්සේ මම විශ්වාස කරන්නේ නැහැ කිව්වා. නමුත් අන්තිමේදී මේ මිනිස්සයා ක්‍රිප්ටල් කෙනෙක්ට අංග විකලෙක්ට මේ මිනිස්සු ජීවත් වුණේ ලොකු දේවල් හොයාගත්තට theory of everything කියන එක මේ මිනිස්සයා හොයාගන්න ගියා කියලා කියනවා. සියලුම දේවල් වල සිද්ධාන්තය. සියලුම දේවල් කොහොමද ආවේ? හැම ඒ වගේ. මේ මිනිස්සේ හොයාගෙන අවසන් වෙන්න හම්බුනේ මේ මිනිස්යා පරලෝකය. පරලෝකයෙන් පස්සේ සමහර කෙනෙක් දෙවියන් වහන්සේ දකින්නේ නැති. ඒත් පිළිගත්තද දන්නේ නැද්ද දන්නේ නැහැ. පිළිගත්තේ නැත්නම් දෙවියන් වහන්සේ බාර ගන්න නැහැ ස්වර්ග රාජ්‍යයට. ආවත් බාර ගන්න නැහැ. පිළිගත්තේ නැති මිනිස්සුන් ස්වර්ග රාජ්‍යයට බාර ගන්න නැහැ. තමුන් කැමැත්තෙන් තමයි යන්න පුළුවන් යන තැනකට. ස්වර්ග රාජ්‍යයට අර අපායට යන්න පුළුවන් තමුන් කැමැත්තෙන්. එයා අපාය ගියත් දන්නේ අපි දන්නේ නැහැ. ඔය කියන්නේ අපිට කාවත් නිශ්චය කරන්න හැකියාවක් නැහැ. යා එහෙම ඉයයි කියලා. අපි ආගම කියන අපි කාවත් නිශ්චය කරන්න එපා කියලා. තමුන්ගේ ඇහි තියෙන පරාලේ තියාගෙන අනුන්ගේ ඇහි තියෙන රොඩ්ඩගෙන හොයන්න යන්න එපා කියලා. අපි මුගක් වෙලාට කරන්නේ එහෙමනේ. අනුන්ගේ වැරදි හොයන එකනේ.
අනුන්ගේ වැරදි හොයලා අනුන්ගේ වැරදි අපි වැරදි කරන්නේ නැති මිනිස්සු වෙරි ජීවත් වෙනවනේ. අපි වැරදි කරන්නේ අපි බොහොම සුද්ධවන්තයි. අනිත් මිනිස්සු තමයි බොහොම පෞකාරකම් කරන්නේ. අනිත් ධර්ම වල තමයි පෞකාරකම් කරන්නේ. අපේ ධර්මයේ බොහොම පිරිසුදුයි. එහෙම අපිට කියන්න බෑ. අපේ ආගමේ අපි රෝමන කතෝලික ආගමේ එහෙම කියන්න බෑ. බෞද්ධයෝ නරකයි අපි තමයි හොඳ සුද්ධවන්තයෝ කියලා අපි විතරයි එහෙම බෑ. අපි කියන්නේ මේ මිනිස්සු දෙවියන් වහන්සේ මව මිනිස්සු. ඒත් මේ මිනිස්සු දෙවියන් වහන්සේ හඳුන ගන්න ඕනේ. මේ මිනිස්සු දෙවියන් වහන්සේ හඳුන ගන්න ඕනේ. එතකොට අද අපි ගායනා කරන්න යනවා සුද්ධාත්මන වහන්සේව ආයද උන්වහන්සේට වඩින්න කියලා. දැන් මේ ගීතිකාව තුළින් අපි ගායනා කරන්න යනවා. දැන් අපි මේ කාලය අපි කියන ලෙන්ට් කියන්නේ පාස් ඕවර් පාස්කු කියලා අපි සාමාන්‍යයෙන් කියනවා මේ කාලේ අපේ රෝමානු කතෝලික ධර්මයේ ක්‍රිස්තියානි අයත් එක්ක සමරනවා රෝවාට කතෝලික අය මේ සමරනවා පාස් ඕවර් කියන අපි ඈත අතීතයේ ඉස්සර කාලෙත් ජුදා ආගමෙත් එක පැවිදිලා තියෙනවා මිනිස්සු මිනිසුන්ගේ ජීවිතය වෙනස් කරගෙන හැරෙනවා. එතකොට අපි මේ කාලේ තමයි දෙවියන්වහන්සේ ඉදිරියේ අපේ ජීවිතය විවෘත කරන්නේ. අපේ ජීවිතය විවෘත කරලා අපේ පව වලින් අපි හැරෙනවා. නමුත් මේ කාලේ විතරක් කරන්න ඕන දෙයක් නෙමෙයි ඒක. නමුත් ඒක කරන්න ඕනේ නිරන්තරයෙන්. විශේෂයෙන්ම සුද්ධ ස්වභාවයේ කතෝලික ස්වභාවයේ මේක තීරණය මේ වෙන් කරලා තියෙනවා මේ කාලේ ඇතුළතදී අපි බොහොම දාන ක්‍රියා කරමින්
මර්ධන ක්‍රියා කරමින් ජීවත් වෙන්න ඕනේ. සෑත අතීතයේ ඉස්සර මිනිස්සු ගෝණි පඩංගු වැඳගෙන අලු ගාගෙන ඇඟේ තවරගෙන එහෙම ජීවත් වුණා. ඒ කියන්නේ ඇඟට වද දෙමින් මිනිස්සු පව් කරාට දෙවියන් සිදුරේ පසුතැවෙනවා. දැන් එහෙම එකක් අපි මෙහෙම ඇඟට වද දෙමින් එහෙම කරන්නේ නැහැ. නමුත් අපි ඇඟට වද දෙන ක්‍රම තමයි අපි මර්ධන ක්‍රියා කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් එක්වරු ශීලයේ රකින්නවා කියලා කරනවා මහා සිකුරාදායි අලු බදාදා කියලා දවස් දෙකක් තියෙනවා. මහා සිකුරාදාට යේසුස් වහන්සේ උකුත් තුන දවස උන්වහන්සේ කුරුසයන ගැන සුදු දවස. ඒතර එදා අපි එක්වරු රකින්න එක්වරු ශීලයේ රකින්නවා කියලා බොහොම අඩුවෙන් කරන්නේ මිනිසුන්ට තේරෙන්නේ නැති වෙන්නේ. මොකද සුදු සභාව මිනිසුන්ගේ හැමෝම ශාස්ත්‍ර සාක්ෂි ගැන හිතලා මේක කරන්නේ. අවුරුදු පොඩි කාලේ ඉඳලා සාමාන්‍යයෙන් අවුරුදු 6න් පස්සේ වගේ ඉඳලා අල්ලන්න පටන් ගන්නවා මේ එක්වරු අල්ලන එක. අවුරුදු 60න් පස්සේ සාමාන්‍යයෙන් අල්ලන්න කියන්නේ. නමුත් මුස්ලිම් අය නම් මේගොල්ලෝ පොඩි කාලේ ඉඳලා මේ ඒගොල්ලන්ගේ නෝම්බි කාලේට වයසට එනකම් මැරෙනකම් අල්ලනවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ අපේ වගේම තමයි ඒගොල්ලෝ කරන ඒක ටික. ඒගොල්ලන්ගේ ධර්මයට ඒගොල්ලෝ දවස් 40ක් කරනවා. ජේසුස් වහන්සේ දවස් 40ක් හිටියාගෙන වනගත වෙලා භාවනා කර කර දවස් 40ක් උන්වහන්සේ. ඒතකොට ඒ වගේ තමයි මේක. හැබැයි අපි දවස් 40ක් කරන්නේ. අපි කරන්නේ සාමාන්‍යයෙන් දවස් 40ක් අපි කරන්න පුළුවන් නම් කරන්න හොඳයි. නමුත් මහලු බදාදයි මහා සිකුරාදා තමයි සාමාන්‍යයෙන් කරන්නේ. එක්වරු ශීල රකින්න උදේට කනවා භාගයක් කෑමෙන් භාගයක් කනවා. දවල්ට සාමාන්‍ය කෑම වේලක් කනවා. දාමන කෑම වේලක් කනවා කියලා උදේට කාබු නැති එකයි රැට කන්නේ නැති එකයි අල්ලලා ඩබල් ට්‍රිපල් කරලා කන්නේ. මස් කන්නේ නැහැ එදාට. බොහොම සාමාන්‍ය සරල වේලක් කරනවා. ඔව් ගොඩ මස් වලින් වළකිනවා. මස් මාළු අපි කන්නේ නැතුව ගොඩ මස් වලින්. ඔව් අපි සාමාන්‍යයෙන් බොහොම සරල ආහාර වේලක් ගන්නවා. රැටත් කන වේලෙන් භාගය කන්නේ. නමුත් මේක ඊට වඩා හොඳයි හැමදාම ඕක කරන්න පුළුවන් නම්. තමුගේ කට පිනවන එක තමුගේ කට පිනවන්න ගිහලා තමයි මේ අනිත් අයන්ට කෙලින්නේ හැමෝම ගිහලා හැමදාම. කන්න බොන එක බලා ගන්න ගිහලානේ හැමෝම කන්න බොන්නේ ඔක්කොම කරන්නේ. කන්න බොන්නේ අඳින්නයි. නාකි මිනිස්සු තිරයන් වෙන්නයි. තිරයන් වුණාම තව ඉතින් තව ජොලියක් කරගන්න පුළුවන්. මොනවාට තව සාර්ථක සම්පත ඇති කරගන්න පුළුවන්. ඒක ඔය වගේ සෙල්ලම් කරන්නේ. ඒවා කරන්න යන්න ඕනේ නැහැ. ඒතර අපි ක්‍රිස්තුස් වහන්සේ නැත්නම් ජේසුස් වහන්සේ මරුනේ අප නිසා. උන්වහන්සේ කියලා කියන්නේ දෙවියන් වහන්සේ, පුතුරන් දෙවියන් වහන්සේ. උන්වහන්සේ මේ ලෝකෙට එව්වා පියාණන් වහන්සේ මිනිස්සු කය දරාගෙන මේ ලෝකෙට එව්වේ. කවුරුත් දැනගෙන හිටියේ මේ වැඩිදින් දෙවියන් වහන්සේ කියලා. ඒ කාලේ දේශනා කරනකොටත් ඒ කාලේ උන්වහන්සේ කරන ප්‍රාතිහාර්ය දැක දැකත් ඒ ඉන්න පූජකේ බව විශ්වාස කරේ නැහැ. ඒ කාලේ හිටිය පූජකයෝ ඒ යුදාගම පූජකයෝ පරිසරය කියලා જાතියක් හිටියේ. ඒ මිනිස්සු පවා විශ්වාස කරේ නැහැ. නමුත් උන්වහන්සේ කිව්වේ ඒ කාලේ පූජකේ කරේ මොනවද? උඩින් පෙන්නවා අනේ දෙවියන් වහන්සේ බොහොම ප්‍රියයි කියලා. මිනිසුන් දැක්ක ගමම කෙලින්ම පාර මැද වුණත් යාඥා කරනවා දර ගහගෙන හරි උඩ බැනගෙන හරි අත් දෙක උස්සලා මිනිසුන්ට පේන්නේ. නමුත් රැට කොහොම වනිසාරි ජීවිත ගත කරනවා. සල්ලාල ජීවිත ගත කරනවා. මිනිසුන්ව මරාන කනවා. බදු අය කරනවා. මිනිසුන්ගේ ජීවත් වෙන බැරි ගන්නට. ඉතින් ඒවා තමයි කරන්නේ. ඉතින් ජේසුස් වහන්සේ කිව්වා දෙවියන් වහන්සේ කිව්වා ඒ කාලේ දේශනා කරා. ඔය යන අය හරි නිකන් මේ සුදුරු ගහපු මිනිවල් වගේ කියලා. මිනිවල් සුදුරු ගාල් කියන්නේ හොඳින් පේන දෙන්නට ඇතුලෙන් ඔක්කොම කුණු වෙලා. ඒවට තමයි තරහවට තමයි අන්තිම ජේසුස් වහන්සේරංග මරණයටපත් කළේ. නමුත් ජේසුස් වහන්සේරංග මරණයටපත් කළේ ඒගොල්ලෝ නෙමෙයි. ජේසුස් වහන්සේරංග මරණයට බලාගෙන තමයි මෙහාට ආවේ. උන්වහන්සේ ආවේ උන්වහන්සේගේ ජීවිතේ පූජා කරන්න. අප වෙනුවෙන්. ඇයි අප වෙනුවෙන් පූජා කරන්න ආවේ? ආදි අනන්ත මව්පියෝ ආදම් සහ ඒව කියන දෙදෙනා දෙවියන් වහන්සේට විරුද්ධ වුණා. එදා මුල් දිනේදී ජම්ම පාපය ඇති කරා. ඒ ජම්ම පාපය ඇති කරායින් පස්සේ ජම්ම පාපයේදී මිනිසයා අයිති වුණා දෙවියන් වහන්සේට නෙමෙයි භාග කොටසක් යක්ෂයාට අයිති වුණා. ඒක නිසා තමයි මිනිස්සු අද අපායට යන්නේ. එතකොට මේ යක්ෂයට අයිති වෙච්ච එක මේක ලියන්න බෑ නිකන් ක්‍රමයකට ලියන්න බෑ. මේ යක්ෂ බන්ධනේ ලියන්න බෑ. ඒ යක්ෂ බන්ධනේ ලියන්න නම් දෙවියන් වහන්සේ විසින්ම ඒ මිනිසාව ගලව ගන්න ඕනේ. ඒක නිසා තමයි දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ මේ ලෝකෙට වැඩි මිනිස්සු කැටිට වැඩලා උන්වහන්සේ කුරුසේ එන ගැසුම් කෑවේ. උන්වහන්සේ කුරුසෙන් ගැසුම් කාලා තුන්වෙනි දා උන්වහන්සේ මළුන්ගේ නැගිට්ටා. මොකද උන්වහන්සේ දෙවියන් වහන්සේනේ. උන්වහන්සේ මළුන්ගේ නැගිට්ටා. මළුන්ගේ නැගිටලා අපිට ඒ මළුන්ගේ නැගිටීමේ වරම උන්වහන්සේ දානය කළා.
අපිට පළවෙනි නැගිටින්න පුළුවන්. හැබැයි පාපය තුල මැරුණොත් මැරුණා තමයි. මැරුණා කියලා කියන්නේ මිනිස්සු ශරීරය මැරීම නෙමෙයි. ආත්මය මැරුණොත් නරකාදිට ගියා. ඉවරයි. ආයෙ නැගිටීමක් නැහැ. ආත්මය මැරුණ නැත්නම් ආයෙ නැගිටින්න පුළුවන් ඒ පැත්තේ. ස්වර්ගයට. ඒතකොට සුද්ධ කිරිස්තානේ ගියත් අපිට ආයෙ නැගිටින්න පුළුවන් ස්වර්ගයට යන්න පුළුවන්. නමුත් අපායට ගියොත් නැගිටීමක් නැහැ මරණය වෙලා. එනවා කියන්නේ ඒකයි. ශරීරයෙන් නැසන මනුස්සයෙක් බය නොවන්න. නමුත් ආත්මය නැසන මිනිහාට බය ගන්න. ආත්ම නැසන මිනිහාට ආත්ම නැසන එකාට බය වන්න. ඒතර ආත්මය නැසන්න පුළුවන්. ඔය ආත්මය නැසන්න ඉඩ දෙන්න එපා කාටවත්. ආත්මය තමයි ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට අපි උන්වහන්සේ කියනවා අප වෙනුවෙන් දුක් විඳලා කිතුම මැරුණේ අද නොවේද කලු පොරවාගෙන ඉටිපන්දම්ගෙන යන්නේ මලගේ ගේටද මුළු ලොව මේ ගැන කම්පා වෙයි මරණය ගැන දුක් කඳුළු සලයි මේ වගුරාගෙන බොහෝ දුක් විඳගෙන කිතුතුම මැරුණේ අද නොවේද අප මරණේ නම් රුධිරය සතපා සුව කළ නොහැකිවයි අන් අය සමගින් එකමුතු වන්නට අපගෙන් හිස්වීමයි ගෙදරක් පිටදී අපි මැරෙමු මරණින් ජීවිත නව කරමු ඒ කියන්නේ අපි මැරෙමු කියන්නේ අපි ජීවිතේ වැය කරනවා අපි අන්‍යය වෙනුවෙන් අන්‍යයගේ යහපත උදෙසා අන්‍යය යහපත කියන්නේ අන්‍යය කාල බිල ජොලි කරන නටාලා වල ජරකම් කොම කරන්න ඒ මිනිහව දියුණු කරන්න කියන නෙමෙයි ඒ මිනිහගේ යහපත ආත්මික යහපත සඳහා අපි මැරෙන්න ඕනේ අපි දියුණු වෙන්න ඕනේ ගුරුවරයෙක් නම් අනිවාර්යයෙන්ම මම දැක්ක එක වීඩියෝ එකක් මේ YouTube channel එකක ගුරුවරයෙක් කතා කරනවා ඒ යකෝ බකෝ අයි යකෝ මේක පුළුවන් නේ යකෝ අධ්‍යාපනයේ පළමුවන සිද්ධාන්තය මොකද්ද අධ්‍යාත්මය ගොඩනැගීම එයා බෞද්ධ වේවා ක්‍රිස්තියානි වේවා ඉස්ලාම් හින්දු වේවා මුස්ලිම් වේවා අධ්‍යාත්මය ගොඩනගෙන එකයි අධ්‍යාපනය කරන්නේ යකෝ බකෝ කිව්වොත් මම අධ්‍යාපනය ගොඩනගන්නේ නැහැ ගුරුවරයෙක් නම් ඒක හිතට ගන්න හොඳට එතකොට මගේ වීඩියෝ එක මම යකෝ බකෝ කියලා නැහැ කාටවත් මම කැම්පස් එකේ තමයි යකෝ බකෝ කියලා බැලලා නැහැ යකෝ බකෝ කියන ආදරණීය පුතේ කියලා කතා කරනවා දුවේ පුතේ දුවේ කියලා මම කතා කරන්නේ කැම්පස් ලෙක්චරර්ස්ලා පුතේ දුවේ කියලා කතා කරන්නේ හුඟක් අය නම කියලා කතා කරන්නේ ඒ පුතා කියලා මම කතා කරලා ළමයින්ට ඉතින් අපි එහෙම කාර්මික වෙන්න ඕනේ දෙවෙනි ආශය තුළ අපේ උඩඟකම දාන බිඳුවට වෛද්‍යවරු විශේෂයෙන්ම හරි උඩඟුයි මම වෛද්‍යවරු කියන වෛද්‍යවරුන්ගේ හැදෙන දේවල් මොකක්ද තියෙනවා ලංකාවේ පිටරට නෙමෙයි පිටරට මම දන්නේ කොහොමද කියලා ලංකාවේ වෛද්‍යවරුන් හැදෙන දේවල් මොකක්ද දේවල් තියෙනවා එන්ජිනියර්වරු එච්චර ප්‍රශ්නයක් නැහැ මිනිස්සු හොඳයි මම ඉංජිනේර්ස්ලා ඉන්න නිසා කියන මිනිස්සු හරි දුක් විඳිනවා ඒතර අපි කන්තෝරක වැඩ කරන කියලා කන්තෝරක චීෆ් ලා කෙනෙක් වගේ කවුරු ඒගොල්ලෝ උන් බෑපත් වෙනවා දැන් බෑ දැන් මම යන්න දින ගෙදර මගේ ගෙදර ලොකුයි තමුසෙලට වැඩ කරන්නේ මම වැඩි මම යන දින 8 4 8 ගානට සේවය කරා මම පැන්න ගෙදර එහෙම බෑ ඕ ටයිම් උනත් කරන්න ඕනේ සල්ලි ගන්න නැතුව ඕ ටයිම් ආණ්ඩුවෙන් සල්ලි ගෙවන්නේ ආණ්ඩුවේ රජතුමා සල්ලි ගෙවන්නේ මිනිහගේ සල්ලි ආණ්ඩුව ගෙවන්නේ අපි මිනිසුන්ගේ සල්ලි අරගෙන අපි හැදිලා තියෙන්නේ ඒක නිසා අපි මිනිසුන්ට සේවය කරනවා ගුරුවරයා එහෙමයි පූජකයෝ නම් සාමාන්‍යයෙන් ධර්මයේ හොඳට මිනිසුන්ට දෙනවා ආමුදුරු ඒතර මම හිතා අනිත් ආගම වලත් එහෙමයි අපේ ආගමෙත් එහෙමයි දෙනවා ටීචර්ලා තමයි සාමාන්‍යයෙන් හැමෝම නෙමෙයි හැමෝගෙම නෙමෙයි කියන්නේ වැඩි හරිය ටීචර්ලා එහෙම කරනවා ඒතර ටියුෂන් ක්ලාස් වල ගුරුවරුත් එහෙමයි ඒකල සමහර මං කිව්ව જાතිය ගුරුතුන් ගකයි ඉන්නවා හරි සමහර අය මනමාල සින්දු කී ළමයි ක්ලාස් එකට ගන්න බලන්න තමුගේ වැඩ පුරව ගන්න ළමයි කැමති දේවල් කරනවා එහෙම හරියන්නේ තමුගේ වැඩ පුරවන කිය තව කෙනෙක් ජීවිත බීරි දීලා හරියන්නේ නැහැ තමුන්ට වැඩ පුරවන්න බැර නිකන් ඉන්න එකයි මැරලා ඉන්න එකයි තියෙන්නේ වැඩ පුරවන්න බැර ඉන්න විදිහට හම්බ කරන්න බැර කන්න බැර මැරලා ඉන්න එකයි තියෙන්නේ ජීවිතේ වෙන මැරලා ඉන්න එකයි තියෙන්නේ අර ප්‍රසිද්ධ නරෝ තුනේ කිටියේ අමාරු සයියා කියලා නෙවෙයි ජීවිතේ වෙන මැරියා ඒක තමයි ඒ වගේ අපි දෙවනාසය තුළ අපි මැරෙන්න ඕනේ අනිත් අයගේ මරණීය ජීවිත නව කරමු කිතු මරණයටත් උත්ථානයටත් අපි සහභාගී වෙමු උත්ථානය කියන්නේ ඒකයි මරණය උත්ථානය වෙනවා කියලා කියන්නේ ජේසුස්වහන්සේ තුන්වෙනිදා උත්ථාන වුණා ඒ කියන්නේ උන්වහන්සේ භූමදානයක් කරේ නැහැ ඒ කාලේ ගල් වෙන තැම්පත් කරන උන්වහන්සේ ශරීරය තැම්පත් කරායින් පස්සේ ඒ රජුරෝ තිබ්බා මේ උන්වහන්සේ කිව්වනේ ජීවිතේ ඉන්න කාලේ මම මැරෙනවා දවස් 3කින් නැගිටිනවා කියලා. ඒතර ඒගොල්ලෝ සැක කරා මේ කියන්නේ හොර වැඩක් මොකක් හරි කරන්න ලෑස්ති වෙනවා.
මේගොල්ලෝ ගෝලි ඔක්කොම එකතු වෙලා මරණය පස්සේ උන්වහන්සේ කොහෙද හංගලා උන්වහන්සේ නැගිට්ටයි කියලා කියේ. කියලා තිබ්බා හොඳ සුවිච් කීකරු හමුදා නිලධාරි ලොකු නිලධාරිද අපේ ඉන්නේ මේජර්ලා වගේ කට්ටිය තියලා තිබ්බා. හොඳ බලාගන්න දැන් ඔන්න නැගිටලා ඇයි බලාගෙන හිටපල්ලා. හොඳ බලන් හිටපල්ලා කියලා. දවස් 3කින් පස්සේ බලනකොට ගල ඇරලා. අර කට්ටිය හොඳට බුදි. හොඳට බුදි. හොඳට බුදි ඇති ගල ඇරලා අර මිනිස්සු ඇවිල්ලා මිනිස්සු දර්ශන වල ජේසුස් වහන්සේට දර්ශනලා කිව්වා මම නෑ. තානුණයි කියලා. දර්ශනලානේ දැන් දැක්කනේ. මිනිස්සු ආවේ බලන් ඉන්නවා බලන් නෑ උන්වහන්සේ නෑ ඇතුලේ රෙදි කඩ තියනවා ඇතුලේ උන්වහන්සේ නෑ. ඊපස්සේ ඔක ගියාම රජුට ආනචිලා කතා කරා අරුන්ට නැගිටිව්වා. එතන නිදි. යනකොටත් නිදි. අනිත් අය යනකොටත් එතන නිදි. ඔය සුවිචි කීකරු උන්වහන්සේලා තමයි. එතන බුදි. නැගිටිව්වා. නැගිටලා තෝ මොකද නිදිය ගත්තේ කියලා. මේ මොකද ගලයලා තියෙන නිනි මනස යකෝ කියලා. දන්නෙත් නෑ ඉන්නවද නැද්ද කියලා. අනේ අපි නිදිය ගත්තේ නෑ හැරගෙනම හිටියේ. බුරු කිව්වද ඇත්ත කිව්වද දන්නේ නෑ. හරි. දැන් කාලේ ගණන් ඉතින් නිින්දෑනේ මොන හරි බේට් ටිකක් දෙයි. දැන් ඔය කාලේ ගණන් නේද? දැන් ඉතින් නිදි කරවන්න දන්නවද කට්ටිය? නිදි මන්ත්‍රය කියලා නිදි කරවයි. ඒ කාලේ කරලා තින්නේ මොකද? උන් කිව්වා අපිට ලොකු භයංකාර එළියක් දර්ශනය වුණා. උන්ට ආලෝකයේ දරාගෙන බෑනේ හැට දර්ශනය වුණා. භයංකාර එළියක්. භයානක එළියක් ආවා. අපේ ඇස් දෙක අන්ධකාර වුණා. ඊයින් පස්සේ මතක නැහැ මොනවද මේක. ඒ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේට පුළුවන් ඇස් වහන මිනිස්සුන්ගේ. දෙවියන් වහන්සේට පුළුවන් අපේ විද්‍යාඥයෝ හිතන් ඉන්නවා ඒගොල්ලෝ තමයි දෙවිවරු කියලා. ඒ දෙවියන් වහන්සේතර දෙවියන් වහන්සේ අවිශ්වාස තමයි අම්මා තාත්තා අවිශ්වාස කරලා හොයන්නේ නැහැ වගේ දේවල් තමයි ඒගොල්ලෝ කරන්නේ. එකපාරක් මේ ලෝකෙට ලොකු උල්කාපාතයක් එනවා කියලා එක පැත්තකින් දැන් අවුරුදු ගානකට ඉස්සර බලාගෙන හිටියා. ඒක එන්නේ අපේ ලෝකෙට කී බලන් හිටියා මේ පැත්ත බලන් හිටියා අපි දකුණු පැත්ත බලන් හිටියා මේ පැත්තෙන් එන්නේ කියලා. බලන් හිටියා පේන්නේ නැතු ගෙහිට පොන. ඕකනේ දෙවිනාන්තර පුළුවන් ඇස් දෙක වහන්න පටකාලා. වැඩි ගහන්න ඕනේ නැහැ නිකන් වහන්න පුළුවන්. ඇස් දෙකේ ක්‍රියාකාරීත්වය තියෙන දෙවිනාන්තර ගැතේ. මිනිස්සු ඒක දන්නේ නැහැ තාම. මිනිස්සු ඒතරම් ගොන් බූ තක తీරු ගොන් මිනිස්සයා කියලා කියන්නේ. සත්තු ඊට වඩා මොලේ තියෙනවා. දැන් සුනාමිය ඇතිනකොට සත්තු පැනලා ගියා. මිනිහට ඉස්සෙල්ලා සත්තු දැනගත්තානේ. සත්තු ඊට වඩා මුලේ. මොකද සත්තු දෙවිනාන්තර අභියෝග කරන්නේ නැහැ. මිනිහා යනවා දෙවිනාන්තර අභියෝග කරන්නේ. ඒක නිසා මිනිහට හම්බ වෙන්නේ නැහැ. ඇත්ත දැනුම හම්බ වෙන්නේ නැහැ. ඉතින් බලන් හිටියා දකුණු පැත්ත බලන් හිටියා මේ අපේ රටේ නෙවෙයි පිට රටවල. අපේ රටේ බලන් ඉන්නේ නැති. විද්‍යාඥයෝ ඒ රටේ බලන් හිටියේ. ඒ රටවල වැඩි බලන්නේ. මේක බලන් හිටියා මේ ගණිතමය ආකාරයකට මේකට දෙන්න ඕනේ ෂොට් එකක් දීලා කෙලින්ම මේක කඩලා හරින උල්කාපාත. උල්කාපාත ගාන ලෝකෙ තුනෙන් දෙක විනාශ වෙන එක බලන් හිටියා. එක්කෙනේ වැරදිලා බැලුවා වම් පැත්ත. මිනිස්සු හිතන ස්වභාවය නේ මේ වගේ වම් පැත්තේ දන්නේ. බලනවා වම් පැත්තෙන් ගිහ යනවා. ලෝකෙ පහු කරලා ගිහිල්ලා ඉවරයි. ඒ ලෝකෙ පහු කරගෙන කොහෙද බලන් හිටියේ? ඇස් දෙක වහලා දෙවිනාස ඇස් දෙක වහලා දෙන්නේ. දෙවිනාසේ ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් ඒ වගේ මේ මොඩියෝ කියලා පෙන්වන මිනිස්සු. ඒක නිසා අපි දෙවිනාසෙත් එකක් පෙන්වන්න නරකයි. දෙවිනාසේ කියන අනුව වැඩ පිළිවෙල අපි කරන්න දරගන්න ඕනේ. එතන අපි මේ සුදු පාස්කුව පැමිණෙන කාලේ නිසා මම කල්පනා කරා මේ වගේ අපි සිත් හැරීමක් තුළ මේ වගේ දෙයක් කරන්න. මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. අපි බලමු මේ මෙව ගීතයත් ගායනා කරන අප වෙනුවෙන් දුක් විඳලා හිතුතුම මරණේ අද නොවේද.
සහභාගී වෙමු. හිතු මරණයට උත්තානයට අපි සහභාගී වෙමු. වෙනුවෙන් දුක් විඳලාගේ තුදුම මැරුණේ අද නොහෙද. කළු පොරවාගෙන හිටි පන්දම්ගෙන යන්නේ මළගෙදර. මුළු ලොව මේ ගැන කම්පාවේ. මරණය ගැන දුක් කඳුළු සලයි. ඒ වකුරාගෙන බෝදුක් විඳගෙන හිතුතුම මැරුණේ අදයි. ඒ වකුරාගෙන බෝදුක් විඳගෙන හිතුතුම මැරුණේ අදයි. ඒ වකුරාගෙන බෝදුක් විඳගෙන හිතුතුම මැරුණේ අදයි. දැන් මේ ජේසුස් වහන්සේ මොනවද කරේ මේ ලෝකේ ඉන්න කාලේ? ජේසුස් වහන්සේ මිනිසුන්ට සෙත කළා. මිනිසුන්ට වැරදි දේ කියලා දුන්නා. මේවා දේවල් කරන්න එපා කියලා. උන්වහන්සේ බැරිවේ නෑ උන්වහන්සේගේ පැත්තට වැඩ කරන මිනිහා කවුද නොවැරදි. පැත්තට වැඩ කරන නැති මිනිහා කවුද කියලා. උන්වහන්සේ හැවි සුව කරන හැම අවස්ථාවකදීම ඔබ විශ්වාස කරනවාද මට මේ දේ කරන්න පුළුවන්ද කියලා. අන්දියෝ රැලක් හිටිය වෙලාවකදී පාරේ ඇයිනේ අනේ ගුරු දේවේනි අප සුවපත් කළ මැනව අපේ අන්දියෝ කියලා කෑ ගහපු වෙලාවේ උන්වහන්සේ ඒ අන්දයන්ව සුවපත් කළා. උන්වහන්සේ හැවි ඉස්සරින්ම මට සුවපත් කරන්න පුළුවන් බව ඔබ විශ්වාස කරනවාද? ඔව් කිව්වා. විශ්වාස කරා. සුවපත් කරා. සුවපත් වුණා කියලා කියන්නේ මේ මිනිසු ඇස් දෙකේ පෙනෙන්න පටන් ගත්තා. ඒත් අපි දන්නවා ඒතර දෙවියන් වහන්සේට පමණයි මේ ඇස් පෙනීම දෙන්න පුළුවන්. හුඟක් අය දැන් වද ලෝකේ ජීවත් වුණාට ඇස් පෙනීම නැහැ. හුඟක් අයට පෙනීම නැහැ. සත්‍ය පෙනෙන්නේ නැහැ හුඟක් අය. අසත්‍ය පෙනෙන්නේ. ඇස් දෙක අරගෙන තමයි ජීවත් වෙන්නේ. මිනිස්සුන්ව පේනවා ගස් ගොඩනැගිලි ගස් එමෙ පේනවා හැමදේම පේනවා සත්‍ය පේන්නේ නැහැ. ඇස් දෙක නැහැ අසන්දයි. ධර්ම මේ රටේ ධර්මයන් තියෙනවා බෞද්ධ ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම් ධර්මය, හින්දු ධර්මය තියෙනවා. නමුත් ඒ ධර්ම වලින් හැමදේම ඇස් පාදන්න හදනවා. නමුත් ඇස් පෑදෙන්නේ නැහැ. ගුරුවරට ගිහිල්ලා පන්සලට, කෝවිලට, මුස්ලිම් පල්ලියට, අපේ පල්ලියට ගිහිල්ලා ඔය ගිහිල්ලා දැන් අපේ පල්ලිය ළඟ මිනිස්සු ගිහිල්ලා ඉන්නේ නිකන් හරියට නිකන් දැන් අපි තුමු අපේ කෝටාබේ රාජපක්ෂ මැතිතුමා හම්බෙන්න ගියා නම් ඉන්නවද මේ අත් දෙක පස්සට දාලා මෙහෙම කරගෙන එහෙම නිකන් පුටුව කාඩලා ඉන්නවද? දැක්ක ගමන් හතර ගාති දාලා කඩාන ඇද වැටි. නමුත් උන්වහන්සේ එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ එතුමා. එතුමා බලාපොරොත්තු එතුමා හරි බොහොම සරල මිනිසෙක්. කොහෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපේ අය එහෙම කරයි. හතර වටේ හතර ගාති දාලා වදි. නමුත් දෙවියන් වහන්සේට වදින්නේ නැහැ. එනවාසේ පේන්නේ නැහැ. පල්ලිවල මම දැකලා තියෙනවා මිනිස්සු අනන්ත ඉන්නවා පිරිමි කට්ටිය තමයි විශේෂයෙන්ම. ගැහණු කට්ටිය නම් ඉතින් ගැහණු අය කොහමද ඉතින් හැම ආගමකදීම බොහොම දානශීලීනේ. ඕනේ වැරද්ද කරලා ගැහණු කට්ටිය ඉතින් වැරදි කරාට ඒගොල්ලෝ කොහොම ආගමශීලී ආගමට බොහොම හිතවත් වැඩ කරනවා. නමුත් මේ පිරිමි කට්ටිය තමයි බොහොම නිකන් හරිම ඔළුවෙන් ඉන්නේ. දෙවියන් වහන්සේ ඉස්සරහට ගිහින් ඉන්නවා දෙවියන්ට අතර දෙවියෝ වගේ හිටගෙන. අත් දෙක පඳින්නේ නැහැ පල්ලියේදී. යාඥාවල්නේ පල්ලියේදී කරන්නේ. දෙවියන් වහන්සේට යාඥා කරන තමයි පල්ලියේ පූජාව දිව්‍ය පූජාවදී කරන්නේ මේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත තමයි අපි මේ ක්‍රිස්තුස් වහන්සේගේ මේ යාගය තමයි අපි දිව්‍ය පූජාවදී ඔප්පු කරන්නේ. හේතුම ඇවිල්ලා ඔප්පු කරන්නේ ඒක. හැමදාම. හේතුම ඇවිල්ලා උපකාලා වයින් බීලා යනව නෙමෙයි. දිව්‍ය පූජාවදී කරන්නේ උන්වහන්සේ මේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහි කරන ක්‍රිස්තුස් වහන්සේ මරණය සිදු වෙන වෙලාවේදී. උන්වහන්සේ කුරුසකදී උපුත් වෙන වෙලාවේදී. උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ බවට පත් වෙන කූපේ. ඒ වයින් උන්වහන්සේගේ රුධිර බවට පත් වෙනවා. ඒ වගේ කිසිවක් දන්නේ නැහැ. ඔය ගියා අරගෙන කටර දාගත්ත අර මොකಾದ වගේ ජයක යොදාගත්ත දාන ලවාන ගියා. හැපුවා දන්නේත් නැහැ. ඔය ඉතාලියේ ගෑණියෙක් වගේ හපන්න ගිහිල්ලා අන්තිමට කෙලවුණා ඒක.
හපන්න ගිහිල්ලා මේ මස් කෑල්ලක් වෙලා ඔක කටින් ලේ ඇවිල්ලා මේ මිනිස්සු යාගේ දිව හැපිලයි කියලා එයා හපලා පෙන්නන්න ගියා මේක බුරු මේ කරන්න කියලා. ඉතින් එහෙම කරන්න ගිහලා අන්තිමට එයාට කෙරෙලා අන්තිමට පාදම ඇවිල්ලා ඒක අරන් ගියා මස් කෑල්ලක්. ඒ ස්වාමීන් ශරීරය. ඒතර අපි උන්වහන්සේ මේ හැම දෙයක්ම කරේ උන්වහන්සේගේ පැත්තකින් මිනිහා කියලා නෙමෙයි උන්වහන්සේ හැමෝටම උන්වහන්සේ කිව්වනේ. උන්වහන්සේ සතුටට ප්‍රේම කරන්න කියලා කිව්වේ. මිතුරට ප්‍රේම කරන්න නෙමෙයි. මෛත්‍රී කරන්න කිව්වේ සතුටට මිසක් මිතුරට නෙමෙයි. මිතුරට ප්‍රේම කොහොමද කරනවනේ? මිතුරට කොහොමද කරුණා පානවනේ? හරි. මෛත්‍රී කරන්න කිව්වේ සතුටට. ඒක හරි අමාරු දෙයක්. සතුටට මෛත්‍රී කරනවා කියන්නේ. ගහද්දි වඳින්න ගියාම කියන්නේ ගහද්දි වඳින මිනිහත් මෝඩයා වඳින ගහන මිනිහත් මෝඩයා කියලා. අපේ සිංහලේ තියෙන කියම. ඉතින් අපේ බෞද්ධ අය සාමාන්‍යයෙන් එහෙම හිතන්නේ. හරි අපි කවුරුරි ගහනවා නම් ගහද්දි ඒ මිනිහාගෙන ඉවසන්න පුළුවන් වෙනවා. නිකන් ඉවසගෙන ඉඳලා හරියන්නේ නැහැ. මොනේ දෙවිනාසයට යාඥා කරනවා මේ මිනිහයාගෙන කියලා. මෙන්න ස්වාමීනි බලන්න මේ මිනිහයා මට ගහනවා නේද? ඇයි මේ මිනිහයා මට ගහන්නේ කියලා. මොකද මේ හිත පාලනය කරපු හැකියාව දෙවිනාසයට තියෙනවා. ඒ හිත හරවන්න පුළුවන් හැකියාව දෙවිනාසයට තියෙනවා. අපේ පවුලේ තුලින් අපි කරදර දරා ගන්නවා. අපි පවකාරයන් සුද්ධවන්ත නෙමෙයි. මම පවකාර මම සුද්ධවන්තයා. එයා තමයි පවකාරයා. එහෙම කියන්නේ. ජේසොන්ගේ කාර්ය තරගනාවනේ ගල් ගහන්නේ ගෑණි කුසගනාවනේ. ඔය ඔක්කොම පවකාරකම් කරපු ගෑණිත් එක්ක ඉඳලා සෙල්ලම් දාපු කට්ටිය උසගනාව තවල් ගෑණි වල්ලගෙන ආවා මේ මොසස් කිනීතනෝ මේ වනචාරකම් හිටපු ගෑණිට ගල් ගහන්න ඕනේ නේද? ගුරු දෙවියනි කියන්නේ. උන්වහන්සේ අතෙන් අල්ලගන්න ආයේ. උන්වහන්සේ මොනවද කිව්වේ? උන්වහන්සේ පොළේ පහත් වෙලා ලිව්වයි කියලා කියනවා සමහර කය කියන පව් ලිව්වයි කියලා උන්ගේ. නමුත් උන්වහන්සේ කිව්වා පව් නැති කෙනෙක් ඉන්නවනම් ගලක් කරන් ගහපන් කියලා මම. මේ පව් නැති කෙනෙක් ඉන්නවා ගලක බැලුවා පව් තියෙන ඔක්කොම කර පව් ටික තියෙන. විශේෂයෙන්ම ඔය ගෑනිත් එක්ක කර පව් තියෙනවා. හැමෝම හැරලා ගියා. පව් නැති මිනිස්සු කවුරුත් නැහැ. ජේසොන්තුරු විතරයි පව් නැති හිටියේ. අර ගෑණි පව්කාරේ. ඒ කියන්නේ ජේසොන්තුරු කිව්වා අන්තිමට පව් නැතිව හොඳින් ජීවත් වෙන්න කියලා. ඒ ගෑණි හැරුණා අන්තිමට. මරියමත් ක්ලේ. එතකොට අපි ඒ වගේ ජේසොන්තුරු මේ හැම දෙයක්ම කරේ මිනිසුන්ගේ යහපත වෙනින් ආත්මයේ යහපත වෙනින් අන්තිම මිනිස්සු ස්වර්ග රාජ්‍යය දිනා ගැනීමට අවශ්‍ය නිසා නමුත් මේ පරිචිවරු අන්තිමට ජේසුස්වන්දරම මරණයටපත් කළා. ඒගොල්ලන්ගේ බාල තණ්හාවට පිලාතු තමයි රජු හැටියට පිලාතු අතේ දුවනේ. පිලාතු අරන් ගිල්ල කිව්වා අනේ මට නම් තේරෙන්නේ නැහැ මේ වලට වැරදි කරන පාටක් නැහැ. පිලාතු කාට අරන් ගියාම පිලාතු කිව්වේ ඒකයි. අනේ මේ මිනිස්සයා වැරදි කර පාටක් නම් පේන්නේ නැහැ මේ කරන දෙයක් නෑ ඔබට බලේ තියාගන්න මේ දේ කරන්න නේද ලංකාවේත් ඒ වගේ දේවල් වෙනවනේ හරි මේ වැරද්ද කරපන් මේ මිනිහා බෙල්ල කපපන් ඔබ නැත්තම් ඔබගේ ජොබ් එක නැති වෙනවා මම නම් අනුගේ බෙල්ල කපන්න අනුගේ බෙල්ල මට කපන්න නැහැ මගේ ජොබ් එක නැති වුණත් කමට කරන දෙයක් නෑ මම එහෙම මගේ ජීවිත කතාව මට අද ජොබ් එකේ තියෙන කරත් හිමිලා තියෙන ඒ විදිහට තමයි කිසිම ඉහෙට යාමක් නෑ ඒකට හේතුව තමයි ඔය ඒ විදිහට ජීවත් වෙන්නේ එහෙම ජීවත් වෙන මිනිස්සුන්ට එහෙමනේ සලකන්නේ ලංකාවේ පිටරටවල නම් එහෙම ජීවත් වෙන අයට ඉහෙලටම යන්න දෙනවා. හරි හොඳයි සුදු හරි හොඳයි ඇතින් වෙලුවම. පිටරට මිනිස්සු හරි හොඳයි. ලංකාවේ තියෙන හොඳ ගුණාංගයක් තමයි අන්නේ ගතිය. අනුගෙන හිතන ගතිය. අනුගේ හිතන අනුන්ට කෙලින ගතිය හොඳට තියෙන ලංකාවේ. මම මේ සිංහලෙක් හැටියට කියන්න ඕනේ ඒක. සිංහල මිනිස්සුන්ගේ තියෙන හොඳ ගති ගුණාංගයක් තමයි ඒක. හොඳ ගති ගුණාංග. ඒක තව දියුණු කරන හොඳ අධ්‍යාපනය. හොඳට දියුණු කරන්න. අනුන්ට කෙලින්නේ හොඳ දියුණු කරන හොඳයි. මටත් කරලා තියෙන එක තමයි මේ ඒකද පිලාතු කරේ එකයි පිලාතුට කිව්වා පිලාතු අත හේදුවා. සුදු දිව්‍යයාගේ වෙලාවේදී හේතුම අත හොදන වෙලාවේදී. ඒක කරන්නේ ඒක පෙන්නන්නේ. අත හොදන්නේ මේකටයි. මේ පිලාතු අත හේදුවා. ඒ සුදු දිව්‍යයාගේ පූජාව වෙලාවේදී ඔක්කොම කරන අතර කරපුවා තමයි ඔක්කොම මෙතන කරන්නේ. හරි ලස්සනයි දිව්‍ය පූජාවක්. ඔයගොල්ලෝ දැකලා නැතුව ඇති. හැබැයි අන්‍යාගම කියන්නේ දැකලා නැහැ. අනිත් අය පල්ලිය නැහැ කතෝලිකෙත් දැකලා නැහැ සාමාන්‍යයෙන්. ඔය විදියට පල්ලිට කියන්නේ ඉන්නේ පොල් ගස්සයිනේ. පොල් ගස් උඩ එහෙම ඉන්නේ පල්ලිවල ගිය සමහර කතෝලිකයෝ සමහර පළාත්වල සමහර රේල් පිළි උඩ බිස්නස් කතා කරන පල්ලි පටන් ගත්තලා අවසාන වෙනකම් වෙන දේවල් කතා කරගෙන ඉන්නේ. වෙන මනස්ගත කතා කරගෙන ඉඳලා ඊට පස්සේ පල්ලි උඩම යනවා. අර මොකක්ද මේක කිව්වොත් වගේ තැබෑරුවට කියනනම් එහෙම දින්නේ. තැබෑරුවට කියනවා. අම්ම එතන ගිහිල්ලා වෙනම කතා. තැබෑරු අඩිය බිබි ගගා ඒකේන රස විඳ වෙනම සුදිය ගැන කතා කරා. අද ජොලිය. යකාට තැන දෙදී කතා. නමුත් දේශවඳුරු අන්තිමට කුරුසියට ගියා. ගෝල්ගොතාවේ ශ්‍රී කුරුසිය. ගෝල්ගොතාවට අරන් ගියා උන්වහන්සේ. ගෝල්ගොතාව කියලා කියන්නේ ඒ රටේ තිබිච්ච මිනිසුන්ව මේ කුරුසිය ගැට ගහලා මරන්නේ. කුරුසිය ගැට ගහලා අත් කකුල් දෙක කඩනවා. ඒ රටවල එහෙම කරන්නේ. කුරුසිය නැගන්නේ නැහැ. නමුත් මේ තීන වෛරක්කාර කමටම මේ පරිචිවරු කිව්වා ජේසුස් වහන්සේම කුරුසිය නැගහන්න කියලා.
කොහොමද මිනිහෙකු පුරුෂය එන ගැහුවොත් එහෙම? නිකන් හිතලා බලන්න කොහොමද? පුරුෂය එන ගහලා ඒ උන්වහන්සේ බිම තියලා කුරුසිය තියලා බිම තියලා උන්වහන්සේ එන ගහලා කුරුසිය උස්සලා දැම්මලු වලකට උස්සලා අතෑරියලු. මස් ටික කඩලා යනවා නේද? එහෙම කරාම කොයිතරම් දුකද උන්වහන්සේ අප නිසා නේද මේ දුක් විඳින්නේ සියලුම දුක් විඳින්නේ සත්‍ය නිසා නේද? දෑත් දෙපා එනගසා සිටින ජේසුනි ඔබේ වන කැලේ වලින් ගලන රුධිරෙන් මා දොවන්න සමුදුනේ සුව කරන්න මා. ඒ උන්වහන්සේ මරණයෙන් පස්සේ කියලා හිතන ඒගොල්ලෝ මොනවද කරේ හේවායක් ඇන්න උන්වහන්සේ ශ්‍රී ඇලයට මරණද කියලා බලන්න. ඒ හේවායගේ ඇස් දෙක පොට්ටයි. ඇස් දෙක එක හැක් පේන්නේ හැට අන්දයි. ඉතින් ඒ හෙල්ලෙන් යනපු වෙලාවේ උන්වහන්සේගේ ලේ වතුර දෙකම ආවා. ඒ වතුර ඇවිල්ලා ඇදුනේ එන්නේ ගැහැට. වැදිච්ච ගම මහ සූුණා. ඒ මිනිහ හෙල්ලේ වෙලාවේ මිස් කළ තිව්වා. අනේ මං කළ විපතක මහත. මේ වගේ සුවදානය කරන දෙවියන් වහන්සේ නේද මම මැරුවේ කියලා. තුවාල වූ සිත විඳිනා අවමන් නින්දා. දුගී භවය අරමුණකින් තොර වූ ජීවිතේ. බාර ගන්න අනේ සමිඳුනේ. ඔබගේ ශ්‍රී බලයේ බලයෙන් සනසවන්න මා සමිඳුනේ. ගොළුවන් හඬ විවර කරන පොරුන් ඇවිදිනා අන්ධයන්ට පෙනීම දෙන බිහිරන් අසන සුව කළ හැකි සියලු වේදනා උන්වහන්සේ මේ සියලුම දේවල් කරා. ඇස් පෙනීම දුන්නා මරණය මරු නැගිටිව්වා. උන්වහන්සේගේ හොඳම යාළුවා වුණ ලාසරස්වත් උන්වහන්සේ නැගිටිව්වා. ඇයි උන්වහන්සේ මරණය නැගිටිව්වේ? උන්වහන්සේ මරණය නැගිටිවේ උන්වහන්සේ පොරක් කියලා පෙන්නන්නද? අපේ රටේ මිනිස්සුන්ගේ අපේ ලංකාවේ මිනිස්සුන්ගේ එහෙම දේවල් තමයි කරන්නේ. මම මේ දේ කරා මේ දේ කරා කරමු නැති දේවල් වල කරයි කියලා කියන જાතියි ලංකාවේ. ලංකාවේ තමයි පිටරටවල තියෙන ඒ වගේ. දෙවියන්වහන්සේට බෑ මට පුළුවන් කියලා. නමුත් මේ දෙවියන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? මේ ජීවිත ගමන ගියොත් මේ වගේ දේවල් මේ තත්ත්වයටපත් වෙනවා කියලා. උන්වහන්සේ මරණය නැගිටින උන්වහන්සේ දෙවියන් වහන්සේ කියලා පෙන්වන්න උන්වහන්සේ කරේ. උන්වහන්සේ අදාහගන්න. නාසරස් කියලා කියන උන්වහන්සේගේ එක යාළුවෙක් ඕනේ මරණය නැගිටිව්වා. එතකොට ඒ වගේ තවත් මරණය නැගිටින සිද්ධීන් ගොඩක් තියෙනවා. සුද්ධ බයිබලයේ. නිකම් මිනිහෙක් නෙමෙයිනේ මලෝගේ මරණ නැගිටවන්නේ කියලා. සමහර කෙනා කොමයිට ඉඳලා නැගිටලා වෙන්නේ නැති. ඒක ඒ බලෙන් නැගිටිනවා වෙන්නේ. කොමයින් තියා මොකෙන් වල මිනිසුන් නැගිටවන්න බැරි වුණානේ. මරණ කියලා මිනිස්සු දාතිනේ වලට දාතිනේ මිනිහව. ඒ මිනිහත් කල්ලෙන් තැම්පත් කරලා තිබුණේ. දැන් ජේසුස් හාමුදුරු දවස් 4ක් ගියන් පස්සේ මලෝගේ නැගිටිවුවේ. ඒ මනුස්සයා. ගොළුවන් හඬ විවර කරන කොරුණ ඇවිදිනා අන්ධයන්ට පෙනීම දෙන බිහිරන් අසනා සුව කළ හැකි සියලු වේදනා ඔබගේ ශ්‍රීලේ බලයෙන් මාගද සත සංසිඳුවන්නේ. උන්වහන්සේගේ ශ්‍රීලේ වල බලයෙන් ඒ කාලේ අර කතාවක් තියෙනවා මේ මම නම මතක නැහැ මොකද්ද කියලා මේ ඒ කාලේ මොකද්ද මේ අසූරිය වගේ රෝගී කදිච්ච රෝගීන් ලාදුරු කදිච්ච රෝගීන් ඒගොල්ලන් හිර කරලා තිබුණා මේ බොහොම වැදගත් පවුලක්. ඒ මිනිස්සු ලාදුරු හැදුනම කියන කොරෝනා හැදුනම තමයි අරන් ගිහලා දානවා නිරෝධයන මධ්‍යස්ථාන දානවා වගේ දානවා. අපේ රටේ කරවම හොඳ තැනට ගිහලා දානවා වගේ නෙමෙයි. දල්ගුහාවල දානවා ඉතින් මැරෙනවා දාන්නේ. ඒ රටවල ඒ කාලේ. ලාදුරු හොඳ කරන බැරි වසංගතයක් හැටියට කාලේ තිබුණ කාලේ ලෝක ඉස්සර ඇත ඒ බොහොම වැදගත් පවුලක්. ඒගොල්ලන්ව ඒ රෝම අධිරාජ්‍යවාදීන් ඒගොල්ලන්ගේ රාජ්‍යයට විරුද්ධ වුණා හරි මොහාර කියලා ඒව අරන් ගිහලා දැම්මා නිකන් මේ ඉස්සර කොටියට වල එතන ලාදුරු කාලේ ඉඳන් ඒකේ ලාදුරු හැදුනා ඒගොල්ලන්. ඊපස්සේ ඒගොල්ලන්ම ලාදුරු කියලා කොම් කරා. ඒගොල්ලන් දැම්මා ගල් ගුහාවල. ඒ පවුලේ ඇවිල්ලා එතන උන්වහන්සේගේ ශ්‍රී රුධිරයේ ගලන අවස්ථාවේදී සෝවුණයි කියලා. බෙන් කියන චිත්‍රපටයේ ඉංග්‍රීසි චිත්‍රපටයේ තියෙන ඒකේ පෙන්වනවා. උන්වහන්සේ ශ්‍රී ලේවලින් සෝවන බව. ඉතින් උන්වහන්සේ ශ්‍රී ලේ අදටත් ගලනවා. අදටත් මේ දිව්‍ය පූජා තුලින් උන්වහන්සේ ශ්‍රී ලේ ගලනවා. පාස්කෝලෙත් උන්වහන්සේ ශ්‍රී ලේ ගලනවා. ඒතර උන්වහන්සේ පාස්කු ඉරිදා උන්වහන්සේ අපි හඳුන්වන්නේ පාස්කු ඉරිදා කියලා කියන්නේ දෙවියන්වහන්සේ ජේසුස් වහන්සේ මළුවේ නැගිට්ටා. එතකොට ඒවා මේ බෝම්බ ගැහුවයි කියලා මිනි මරුවයි කියලා ඒවා නැවතුවයි කියලා දෙවියන්වහන්සේ කියන එක නැති වෙන්නේ නැහැ. දෙවියන්වහන්සේ ක්‍රියාදාමය අපි හිතන්න තිස්සරින්. ඈත අතීතේ උන්වහන්සේ අපි හිසකෙස් පව ගණන් කරලා දිනවා කියලා කියනවා. දෙවියන්වහන්සේ අපි හිසකෙස් පව ගණන් දන්නවා. අපේ ශරීරයේ ක්‍රියා කරත හැම සෛලයක්ම ක්‍රියා කරන හැටි දෙවියන්වහන්සේ දන්නවා. ඔය අපි හිතන් ඉස්සරින් මේ දේ කරන්නේ අවුරුදු 10කට පස්සේ හිතන කියලා උන්වහන්සේ මේ එක මෙහෙම එකක් ඇවිල්ලා අවුරුදු 10කට පස්සේ මට කෙලින් හිතනවා කියලා උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ කියන්නේ හරිම පුදුම ඉතා
දියුණු මනසක් තියෙන තැන වහන්සේ දෙවියන්වහන්සේ. දෙවියන්වහන්සේ රටන කාටවත් බෑ. දෙවියන්වහන්සේ රටන කාටවත් බෑ. දෙවියන්වහන්සේන් තමයි හැමෝම ජනිතලා තියෙන්නේ. යක්ෂයා බව ජනිත කරේ දෙවියන්වහන්සේ. යක්ෂයා තමයි ඊට පස්සේ ඉන්න මොලකාරය. යක්ෂයා රටන්න බෑනේ කාටවත්. මොකද යක්ෂයා තමයි අරගෙන යන්නේ ඔය කියන උස්සගෙන යන්නේ. යක්ෂයා හොඳ මිනිහෙක් නෙමෙයි. යක්ෂයා තමයි අනිත් නුවණැත්තා. දෙවියන්වහන්සේට සමාන කරන්නේ යක්ෂයා නුවණ. නමුත් යක්ෂයා මොකක් පහළ නුවණක් තියෙන්නේ. යක්ෂයාට පහළ නුවණ තමයි මිනිහට තියෙන්නේ. මනුස්සයට. ඒ වගේ වැඩ කරන මිනිස්සු යක්ෂයා පස්සෙන් යන මිනිස්සු යක්ෂයාට පහළ නුවණ තියෙනවා. යක්ෂයා මොනවද කරන්නේ හොඳ දේවල් පෙන්නගෙන අරන් එනවා. අපිට මේක තියෙන මේක අරන් ගිහලා දීපන් වැඩි දීපන්. වැඩි දුන්නාන් පස්සේ අරන් ගිහලා මරණ අවස්ථාවේදී කෙලිම ඇදලා ගන්න මේ පැත්තට. උඹ දැන් මේවා කරලා ඉවරයි නීති අනුකූලව අපේ රටේ නීතිය තියෙනවා වගේ. ඒ නීති වගන්ති ටික කියනවා යක්ෂයා. මරණ අවස්ථාවේදී කියනවා. මේ නීතියේ ප්‍රකාර තොපි මගේ ගෙදරට එන්න වරම් ලැබලා තියෙනවා. ඒක නිසා දැන් බර කියලා ඇදලා දානවා කෙලින්ම. හොම්බ යකා අදිනනේ ඉතින් කණ්ඩු જાති දිනවනේ ඇඟේ මුතිකනේ ඇදලා දානවා ඕනි ජගත් එක්ක දානවා ඒකට. එයා ජගත් එක්ක වෙන්න පුළුවන් එයා හිඟන්න එක්ක වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. ඕනි කෙනෙක්ට යක්ෂයත් එක්ක යක්ෂයාට ඒ ක්‍රියාව පුරු කර තියෙන දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ දෙවියන් යක්ෂයට කරන වැඩ පිළිවෙල. යම රජුරෝ කියන්නේ අන්න ඔය අපේ මිනිස්සු කියන යම රජුරෝ කියන්නේ අන්න එයා තමයි. යා කියලා මම කියන්නේ ඌ තමයි. ඌ තමයි වැඩේ කියන්නේ. ඉතින් ඌ ඉතින් යක්ෂයත් එක්ක ගියාට දෙවියන් වහන්සේ පෙන්නේ නෑ. දෙවිනාසේ වැඩ පිළිවෙල දිනන යක්ෂත් එක්ක ගියේ ඒ පැත්තේ ගියාට ඒ පැත්තෙන් යන්න පුළුවන් පාර දෙතන. ඒ පැත්තෙන් යන්න පුළුවන් පාර ඒ අරන් ගිහිල්ලා අපායට සම්ප්‍රාප්ත වෙනවා. අපායට සම්ප්‍රාප්ත වෙලා යනවා. අපායට ගියන් පස්සේ ඉතින් අපාය ගිලි අර බෞද්ධ ආගමක් තියෙනවනේ එක ඔය එක අපායවල තියෙනවා කියලා. අන්න ඒ වගේ ඒ තැන් වලට යනවා. ඒ තැන් වලට ගිහිල්ලා ඒ සදා සැපත විඳින්න ජීවත් වෙනවා. මේ කරපුවට හරියට. ලංකාවේ නම් තියෙන හොඳ ගතිගුණයක් තමයි මම ළමයින්ට කියන කවත් අනුන්ගෙන හිතන්න. දැන් මම එදා දවසක් මේ ළඟදී ෆාම්සියට ගිහින් ෆාම්සියේ ඉන්නවා අපි මීටර දුරින් ඉන්නවා. තරුණය දෙන්නෙක් හිටියා ඒ තරුණ දෙන්න ඉඳලා එක තරුණෙක් ඉස්සරහට ගියා අනිත් තරුණයා තින්නේ නැතිලු. මං හිතුවා මේ නිකන් වෙන්නේ දෙන්න මං හිතුවා මේ වත් පොලිමේ දින්නේ කියලා. මමත් මීටර පස්සෙන් හිටියේ. නේ ඊට පස්සේ ඉතින් නැත්තම් ඇඟිලි ඉන්න එපා. කාපා නැහැ මොකද දුස් කියන්නේ බෑ. ඉතින් කාපා නැහැ කියලා එන්නේ කිව්වා. ඉතින් අයින් වුණා. එතන මං හිටියා මමත් හිටියනේ මෙතන පස්සෙන් හිටියන තව කොහෙන් හරි බූතෙක් ඉස්සරහට ගිහලා ඌ පැනගෙන ඉස්සරහට මට ආයි මීටර 10ක් පස්සට ගිහලා මම ඉන්නේ වෙන්නේ. ඉතින් අනුන්ගෙන හිතන්නේ නැති කමනේ. ඒ පොඩි දීපම අනුන්ගෙන හිතන්න බෑ. මම පාරේ ගිහින් හිතන්නේ අනුන්ගෙනම තමයි හිතන්නේ කොහෙලා. මම මේ යන නිසා අනිතන කරදරයක්ද? මම මේ යන විදිහට අනිතන කරදරයක්ද? පල්ලිට ගියොත් මම පල්ලි ඉඳගත්තාන් පස්සේ අනිතන මේ පාදව පේන්නේ නැද්ද? ඒවා අපි හිතන්නේ නැහැ. අනුන්ගෙන හිතන්නේ. අනුන්ගෙන හිතන්නේ නැතුව තමුන්ගෙන හිතලා ජීවත් වෙන්න බෑ. අනුන්ගෙන හිතන මාසෙ දෙවනාස හරි කැමති. දෙවනාසගේ ධර්ම පිටුවසයන් මාසෙ තමයි අනුන්ගෙන හිතන්නේ. එහෙනම් අපි ගෝල්ගතාවේ ශ්‍රී කුරුසේ ගීතිකාව ගායනා කරනවා.
දැන් අපේ ජීවිතේ අපි කියනවා ක්‍රිස්තියානි දැන් බුද්ධ ආගමේ කියන සාමාන්‍යයෙන් මේ ජීවිතේ දුකයි කියලා. ඒක තව සත්‍යයක්. මේ ලෝකෙ දුකයි කියලා කියන්නේ ඒගොල්ලෝ එක්තරා කෝණයකින් බලලා කියන මේ ලෝකේ ජීවිතේ දුකයි කියලා. නමුත් අපේ ආගමේ කියන්නේ මේ ලෝකේ දුකයි නෙමෙයි මේ ලෝකේ අපි සන්තෝෂයෙන් ඉන්න ඕනේ. දුක තුළ සන්තෝෂයෙන් ඉන්න ඕනේ. දැන් ඒ කාලේ ඔය පරිසවර කියන જાතිය මූණවල එල්ලගෙන අනේ අපි උපවාස කරමු කන්නේ නැහැ වොන්නේ නැහැ කියලා පෙන්නගෙන කාලා බීලා ඉන්නවා දන්නේත් නැහැ ඇති වෙන්නේ. මොන જાති මස් එහෙම කාලා ඔක්කොම જાති කාලා උපවාස කරනවා වගේ ඉන්නවා දන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ පෙන්නන අනේ අපි දුකෙන් ඉන්නවා මිනිස්සුන්ට පෙන්නන ඒවා. කවුරුහරි කතා කරන්න ගියාම හරි දුකයි. කතා කරන්න බෑ. ලොඟු දැහ ගන්නවා. දත් හැලෙනවා. කටේ සෙවල යනවා. පිට කියලා ගන්නවා. එහෙම තමයි ජීවත් වෙන්නේ. එහෙම බෑ. දුකෙන් හිටියට සන්තෝෂෙන් ඉන්න ඕනේ. මම කරදර විඳිනවා ඇති වෙන්න. ඇති වෙන දුක් කරදර මට තියෙනවා. සිනහා මූණෙන් ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි දෙවියන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. එමට කරදර තියෙන තමුන්ට. හරි. දැන් මටත් එහෙම තමයි. මට කරදර ඇති වෙන්න තියෙනවා. නමුත් කරදර මම කරදරකට බාරගන්නේ නැහැ. ඒව අවශ්‍යයි ලෝක ජීවත් වෙන්න. කරදර නැති වුණොත් මිනිහා පාපෙට වෙනවා. දෙවියන්වහන්සේ මේ ලෝකේ මිනිහව ඇති කරලා තියෙන කරදරත් එක්ක කරදර ප්‍රශ්නත් එක්ක අනිත් ඇතුලේ ජීවත් වෙන කරදර ප්‍රශ්න එන්න ඕනේ. හැමෝම එක වගේ හිතන්නේ නැහැ. හැමෝම වගේ හිතන්න ගත්තා නම් මොකද හැමෝම එක වගේ පාට වුණා නම් හැමෝම එක වගේ වුණා නම් මොකද මිනිහට ජීවත් වෙන්න එපා. එක දවසක් ජීවත් වෙන ඊළඟ පරලෝකෙට ඇයෙන්න අනිත් දවසේ. ඒක නිසා අපි කරදර තුලින් සිනා වෙන්න. දුකයි ජීවිතේ නමුත් දුකයි කියලා කියන්නේ අපි ඒක ඉතින් අපි hina වෙන්න පුළුවන් වෙනවා. සිනා මොහොනින් කිව්වොත් අපේ ප්‍රශ්නට මුහුණ දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. අනිත් මිනිසුන්ට අපි වෙන්න නරක අපි දුකෙන් ජීවත් වෙනවා. නව පණක් ලබලා නව ලොවක් සොයලා සමිඳුන් දහමින් සවිය ලබා අපි යමු නව ලෝයක් සොයා. සමිඳුන් දහමින් තමයි අපි නිතරම ජීවත් වෙන්නේ. මේ ධර්මයේ දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ තුළ අපි ජීවත් වෙනවා. පැරණි සම්මතය සිත බිඳලන්නට නව ජෙරුසලමක් ගොඩ නංගන්නට. නව ජෙරුසලමක් කියලා කිව්වේ ඒ ස්වාමීදරෝ ජීවත් වුණේ ජෙරුසලම් නුවර. නව ජෙරුසලමක් කිව්වේ ඒකේ නව ආකාරයක්, නව ජීවිතයක්. ගොඩ නංවන්න පෙරට එන්න සෑම අපි යමු නව ලෝකය. පැරණි අවගතිය පහ කරන්නන්න අපි පරණ පෞකාරකම් පහ කරලා ශ්‍රාවක මෙහෙවර දියත් කරන්නට ශ්‍රාවකයෝ කියලා කියන්නේ කවුද? ශ්‍රාවකය කියන්නේ ශ්‍රාවය කරන අය නෙමෙයි. ටික දේවල් ශ්‍රාවය කරන කට්ටිය නෙමෙයි ශ්‍රාවකයෝ කියන්නේ. ඇහුම් කන්දින කට්ටිය.
අපේ දැන් හුඟක් අය ඇහුම්කන් දෙනවා අඩුයිනේ. මිනිසුන්ට ඇහුම්කන් දෙනවා අඩුයිනේ. විශේෂයෙන්ම වෛද්‍යවරු මිනිසුන්ට ඇහුම්කන් දෙන්නේ නැහැ. හුඟක් වෛද්‍යවරු. දැන් ඉස්සර අපි දොස්තර කෙනෙක් ගාවට ගියාම දොස්තර හොඳට ඇහුම්කන් දෙනවා. ඇහුම්කන් දීලා ඒකට දොස්තර කතා කරලා කියනවා. ඔයාලට තියෙන්නේ මේ ලෙඩේ මෙන්න මේකයි මේක. දැන් දොස්තර කෙනෙක් ගාවට ගියාම දොස්තර කතා කරන්නේ නැහැ. එක්ක දොස්තර ලෙඩේ මොනවද කියලා දන්නේ නැහැ කියන්නේ. ඒක වෙන්නේ නැහැ. දැන් දොස්තරන්ට ලෙඩේ කියන්න බෑනේ. අරකයි මේකයි ඔක්කොම එපා. ස්කෑන් කරලා මේව කරලා ඔක්කොම කරලා තියෙන්නේ මේ බලන්න එපා දොස්තර. එකක් මම කියන්නේ සංකීර්ණතාවය තියෙන ලෙඩ රෝගවල ඒක වෙන්නේ. ඉස්සර වෙද මහත්තයත් ලංකාවේ ඉන්න වෙද මහත්තයත් නාඩියල බලලා ලෙඩේ කිව්වල මොකද්ද කියන්නේ? කොයිතරම් හැකියාවක් තියෙනද මේ වෙද මහත්තයා. ලෙඩේ මොකද්ද කියලා කියන්නේ. පරණ සිංහල වෛද්‍ය ක්‍රමේ නැති කරානේ අපේ මිනිස්සු නැති කරගත්තානේ. හරි. භූතෙන් පස්සේ දුවනව නෙමෙයි. පරණ සිංහල වෛද්‍ය ක්‍රමේ තියාගන්න ඕනේ. මේ අරයා මෙයා මේ ජීවත් වුණ හැම කෙනෙක් නෙමෙයි. පරණ වෙද ක්‍රම තියාගෙන තිබුණා නමුත් ඒ ඔක්කොම නැති කරගත්තා. නැති කරගෙන දැන් ඉතින් ඉංග්‍රීසි වෙද ක්‍රමයට ගිහිල්ලා ඉංග්‍රීසි වෙද්දු දැන් මිනිසුන් ඉංග්‍රීසි වෙද්දු දිගේ මිනිසුන්ගේ හුරක් කරනවා. නේද? ඉංග්‍රීසි ක්‍රමෙ එච්චර හරි නැහැ. ඉතින් මොකද ඒක සයිඩ් ඉෆෙක්ට්ස් එනවා. වෙන වතුර පළ එනවා. නමුත් වෛද්‍යවරයෙක් අත කන් දෙනවද රෝගියෙකුට? නැහැ. වතුරට කන්නේ හැමෝම නෙමෙයි. කට්ටියක් ඉන්න නැත්තේ නැහැ. දැන් මම ජීවත් වෙන පළාතේ ඉන්න වෛද්‍යවරයා හරිම හොඳයි. වෛද්‍යවරයෙක් කියලා කියන්න බෑ බෞද්ධ. මම ජීවත් වෙන්නේ මොරටු එගොඩ වෙන කෙනෙක් පළාතේ. ඒ ඉන්න වෛද්‍යවරයා එගොඩ ඉන්න දොස්තර ජයලාල් කියලා වෛද්‍යවරයා. හරි හොඳයි. එතුමාව දැක්කම මට හරිම හිත සතුටක් එනවා. දොස්තර කෙනෙක් දැක්කම ලෙඩ සුව වෙන්න ඕනේ. දැන් දොස්තරලා ලෙඩ සුව වෙනවනේ දොස්තරලා ලෙඩ වැඩි වෙනවා සමහර දොස්තරලා දැක්කම බය වෙනවා. අපෝ කතුරක් තියනවා වගේ මට නම් පේන දැක්කම සමහර පේන කඩුවක් තියන් ඉන්නවා සමහර. දැක්කම ගම බය වෙනවා. තමයි ඉස්සර හිටිය ડોක්ටර් ඇන්ටනි කියලා. එයා රෝමන් කතෝලික දොස්තර කෙනෙක්. අනේ දොස්තර දැක්කම hina වෙලා කතා කරන්නේ. අපේ අම්මට ඉස්සර අම්මගේ නම කියලා මිසිස් ඩී පෙරේරා කියලා කතා කරනවා. මිසිස් ඩී පෙරේරා කොහොමද අනේ හොඳින් ඉන්නවද? කොහොම බලන්නකෝ අනේ ඔය ඉන්නේ හැටි බලන්න. hinaවක් දානවා. ලෙඩ එතනින් හොඳයි නේ අම්මගේ. ඉතින් ඒ වගේ ගුරු ළමයින්ට හුම්කම් දෙන්න ඕනේ. පූජකයන් හුම්කම් දෙනවා වතුරට මිනිසුන්ට. නමුත් ගුරු වෛද්‍යවරු එතකොට අනිත් අය රාජ්‍ය සේවක මිනිසුන්ට හුම්කම් දෙන්න ඕනේ. දේශපාලක මිනිසුන්ට හුම්කම් දෙන්න බොරු කන් වලින් නෙමෙයි ඇත්ත කන් වලින් හුම්කම් දෙන්න. බොරු කන් වලින් හුම්කම් දෙන්න. හිත එකක් තියාගෙන තව වැඩක් කරන්න එහෙම නෙමෙයි. ඇත්ත කන් වලින් හුම්කම් දෙන්න ඕනේ. ඇත්ත වැඩ ඇත්ත කරන්න ඕනේ. දේශපාලක. එතකොට රටේ වෙන අනිත් ජනතාව ඒගොල්ලෝ හුම්කම් දෙන්න ඕනේ මිනිස්සු අනිත් අයට. හැමෝම දේශපාලක විතරක් නෙමෙයි අනිත් මිනිස්සු හැමෝම හුම්කම් දෙන්න. ඒ වගේ පෙරට ඉන්න සවම අපි යමු නවලවක්ෂය. එක අවු රැල්ලක එකම තලාවක එකට වෙසෙන අප කොමට සටන් වෙද? අපි දෙවියන් වහන්සේ මේ අවුව පායන්නේ මේ ඉරව්ව හැම දෙයක්ම දෙන්නේ දෙවියන් වහන්සේ. මේ හොඳ මිනිහට ඉරව්ව දෙනවා නරක මිනිහට ඉරව්ව දෙන්නේ නැහැ කියලා දෙන්නේ නැහැ. හැමෝම ඉන්නේ එකට. ඒතර මොකද අපි මේ එකිනෙක සටන් කරගන්නේ? හරි. දැන් මේ සමහර කයි අවියාවද වලින් ගහ ගන්නවනේ. අයියා අවියාවද වලින් ගහගන්න. මරාගන්න. හැමෝම මිනිස්සු. දෙවියන් වහන්සේ මාව මිනිස්සු. අවියාවදින් ගහලා මරන්නේ දෙවියන් වහන්සේව මරන්නේ. අනිත් මිනිස්සුන්ගේ මරන්නේ දෙවියන් වහන්සේව මරන්නේ. දෙවියන් වහන්සේ විරුද්ධ සමග සටනක් යන්නේ. මතක තියාගන්න දෙවියන් වහන්සේට සටන් කරොත් එහෙම අන්තිමට කන්ති ගවන දෙවියන් වහන්සේ දෙනවා වන්දියක් ආයේ ගියවන්නේ බැරි කාණ්ඩ වන්දියක්. මිනිස්සුන්ට එක්කම ගහගන්න. ඒකට අපි ඒවා වෙන හිතන්න ඕනේ. එක්වෙම වේදවර අපි යමු නවලවක්ෂ. දැයි කිතුණුකම වටහා ගන්නට දැයි මෙහෙවරක නිති නේලෙන්නට. පෙරට එන්න සෑම අපි යමු නවලවක්ෂ. ඊවසි මෙහෙවරක කියලා කියන්නේ මේ දෙවියන් වහන්සේගේ ධර්මයේ අපි කියලා දෙන මිනිසුන්ට. දේනාසේ ධර්මය කියලා කියන්නේ කතෝලික ආගමට කතෝලිකයන් වැරඳ ගනින් ඇවිල්ලා පල්ලියට වරෙන් එහෙම කින්නේ. පල්ලියට යන්නේ පල්ලියට යන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේ පල්ලිය නෙමෙයි ඉන්නේ දෙවියන් වහන්සේන් තමයි හදවතේ ඉන්නෝනේ දෙවියන් වහන්සේ. මේ අපේ මිනිස්සු සමහර කයි ඉන්නේ පල්ලිය ගඩොල් වලින් දෙවියන් වහන්සේ ඉන්නේ. සමහර කයි පල්ලියට අපේ පැත්තේ පල්ලිය එහෙම තමයි. ඒ පල්ලියේ මිනිස්සු මේ පල්ලිය අදහනවා. පල්ලිය. පාදව නෙමෙයි පල්ලිය. පාදර කරු කිරීමකුත් ඇත්තේ නැහැ. පල්ලිය තමයි ඒගොල්ලෝ අදහන්නේ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ පල්ලියේ ගඩොල් ටික තමයි ඒගොල්ලන්ගේ දෙයියෝ කියලා. අර බාබෙල් පොත වගේ අර පුරාණ කිසිමේ බාබෙල් පොත වගේ පල්ලියේ ගඩොල් ටික තමයි. පල්ලියේ ගඩොල් ටික නැතුව පල්ලිය වෙනකොට පොල්ලත පෙරත් මොන එකෙක් ඉන්නේ නැහැ පල්ලියට. පොල්ලත පෙරක් නැතුව නිකන් තිබුණ ගහක් යට පල්ලියේ පූජාව තිබුණ එකෙක් ඉන්නේ නැහැ පල්ලියට. ඒතර මේ පල්ලිය තමයි ඒගොල්ලන්ට වැදගත් වෙන්නේ. මරණයෙන් පස්සේ පල්ලිය නෑ හම්බෙන්නේ නැහැ පේන්නේ නැහැ. ඒතර තියෙන හදවත. හදවතේ තීවිත දේවල් තමයි ඉතුරු වෙන්නේ මරණයෙන් පස්සේ. හදවතේ පව්කාරකම් කරගෙන හිටියනම් අර නර
රජුරුත් එක්ක සටන් කරන්නේ නැහැ. එයා ගහලා අර පුරාණ කාලේ වගේ සිංහයන්ට දානවා වගේ මිනිහා ඉන්නවා සිංහයා වගේ මේ මිනිහා වගේ අර සිංහයා වගේ ඉඳලා ගහලා විනාශ කරලා කෑලි කප අවුරුදු ගණන් කෝටි ගණන් තීටි සෙල්ලම් කරනවා. පීඩා කරනවා යක්ෂයා. යක්ෂයා මේක සෙල්ලම් කරලා කෑලි කප පරාජය කරලා දූෂණය කරන ඔක්කොම යටි කරනවා. ඒ ඔක්කොම සෙල්ලම් යනවා ඒ. ලස්සනට හරි හොඳට විඳ ගන්න පුළුවන් මේ සෙල්ලම් දාපු කට්ටිය හැටි ගියන් පස්සේ පල්ලියට සෙල්ලම් දාපු කට්ටිය ඒගොල්ලන්ට එහෙ ගියන් පස්සේ හොඳට විඳ ගන්න පුළුවන්. මේ කතෝලිකයෝ මම කියන්නේ කතෝලිකයෝ ඇවිල්ලා පල්ලිය වන්දනා කරනවා. දිවස මෙහෙවර කරන ඉතින් ඊළඟ පෙරට එන්නේ සවම අපි යමුනවලක්ෂය. ඒක නිසා අපි බොහොම කල්පනායි දැහැමිව දැහැපැත්ව නිහතමානීව තමුන් මේ දැනුමක් තියෙනවා කියලා අපෝ නිහතමානී මේවා ඉන්න නරකයි. තමුන්ට තත්ත්වයක් තියෙන කියලා තත්ත්වයක් නෑ කිසිම තත්ත්වයක් නෑ අපිට කාටවත් මේ ලෝකේ තත්ත්වයක්. රටේ ජනාධිපතිතුමා කියලා කියන්නේ රටේ සේවකයෙක් තමයි. රටේ කොන්දොස්තර බස්සේ කොන්දොස්තර මහත්තයා කියන්නේ සේවකයෙක් තමයි. මමත් සේවකයෙක් තමයි. මාත් විශ්වවිද්‍යාලයක මේ උගන්වන ගුරුවරයෙක් වුණාට මමත් සේවකයෙක් තමයි. මම ඔක්කොටම වඩා පහත් සේවකයෙක් මම හිතන්නේ. මම කුණු කාර්යයට තල මම පහත් සේවකයෙක් මම. රටේ කුණු ගිනි මිනිහෙන් ඊට වඩා පහත් සේවකයෙක්. එහෙම මම හිතන්නේ. එහෙම නැතුව බෑ අපිට ජීවත් වෙන්න. දෙවනාසෙත් එක්ක. දෙවනාසෙත් ගම බොහොම සංකීර්ණයි. ඒ නිසා අපි දෙවනාසෙත් කරු කරලා හොඳින් ජීවත් වෙන්න අපි අධිෂ්ඨාන කරගන්න. නව ලොයක් සොයා අපි යමු. අපේ ජීවිතය අදින් පටන් ගමු. නව ලොයක් සොයා.
නවමුලොවක් සොයලා සමිඳුන් දහමින් සවිය ලබා අපි යමු නවලොවක් සොයා සමිඳුන් දහමින් සවිය ලබා අපි යමු නවලොවක් සොයා එක අවුරුද්දක එකම තලාවක එකට වෙසෙන අපකුවට සතන් එක් බිඟු බේද වරා අපි යමු නවලොවක් සොයා එක් බිඟු බේද වරා අපි යමු නවලොවක් සොයා නවමු පලක් ලබලා නවමුලොවක් සොයලා සමිඳුන් දහමින් සවිය ලබා අපි යමු නවලොවක් සොයා සමිඳුන් දහමින් සවිය ලබා අපි යමු නවලොවක් සොයා වටහා ගන්නට දිවසිනි ගෙවලක නිතිනියලින් ඉරට එන්න සැවුනා අපි යමු නවලොවක් සොයා ඉරට එන්න සැවුනා අපි යමු නවලොවක් සොයා නවමු පලක් ලබලා නවමුලොවක් සොයලා සමිඳුන් දහමින් සවිය ලබා අපි යමු නවලොවක් සොයා සමිඳුන් දහමින් සවිය ලබා අපි යමු නවලොවක් සොයා නවමු පලක් ලබලා නවමුලොවක් සොයලා